හිමිදිරීම හිතට වදින දේ ඔබේ දවසට ගොඩක් වැදගත්. ඉතින් හිත නිවන බණ පදයකින් ඔබේ අලුත් දවස අරඹන්න. ජීවිතය කියා දෙන උදා දම්සර. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවතු අරහතු අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. නමෝ බුද්ධාය. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි මේ හිමිදුරු දේශන සූදානම් වෙන්නේ අපගේ ශාස්ත්‍රූන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කොට වදාළ උතුම් ධර්මයේ ශ්‍රවණය කරන්න. පින්වත්නි, ලෝකේ ජීවත් වෙන මිනිස්යන් නොඑක් ආකාරයෙන් බලවතුන් බවට පත් වෙනවා. සල්ලි තියන අය ඒ මුදල් පාවිච්චි කරලා බලවතුන් බවට පත් වෙනවා. බලවත් වෙනවා කියන්නේ යමක් පහසුවෙන් ලේසියෙන් කරන්න පුළුවන් හැකියාව තියෙන කෙනෙක් බවට පත් වෙනවා. දැන් සාමාන්‍යයෙන් දුර්වල කෙනෙක්ට එහෙම යමක් කිරීමේ හැකියාව නැහැ. දැන් මුදල් නිසා බලවත් වෙන අය මේ ලෝකේ ඉන්නවා. ඒ වගේම සමහර අය තමන්ට තියෙන කටහඬ නැත්තම් රූපේ නිසා බලවතුන් බවට පත් වෙනවා. සමහර අය තමන්ට තියෙන හැකියාවන් නිසා බලවත් අය බවට පත් වෙනවා. සමහර අය තමන්ට තියෙන භෝග සම්පත් නිසා, ධනෙ නිසා බලවතුන් බවට පත් වෙනවා. සමහර අය තමන්ට තියෙන පිළිගැනීම නිසා බලවත් අය බවට පත් වෙනවා. සමහර අය තමන්ට තියෙන තනතුරු නිසා බලවත් අය බවට පත් වෙනවා. ඉතින් මේ විදිහට නොයෙක් දේවල් මූලික කරගෙන මේ ලෝකේ ජීවත් වෙන අය බලවතුන් බවට පත් වෙලා ඒ බලය පාවිච්චි කරමින්, ඒ හයිය පාවිච්චි කරමින් ජීවත් වෙනවා. පින්වත්නි, ඒ තමයි සාමාන්‍ය ලෝකයේ තියෙන බලය සහ සාමාන්‍ය ලෝකයේ බලවතුන් වීම. බුදුරජාණන් වහන්සේ වදාලා ධර්මය පුරුදු කරන කෙනෙක්ටත් බලය ඕන. යමක් කිරීමේ හැකියාව එයා තුල තියෙන්න ඕන. ඒ හයිය අවශ්‍යයි. එහෙම නැතුව දුර්වලයෙකුට මේ හැම දෙයක්ම කරගන්නවා කියන එක ලේසි පාසු නෑ. ඉතින් ඒ නිසා මේ ධර්මයේ පුරුදු කරන කෙනෙක්ට, ධර්මයේ හැසිරෙන කෙනෙක්ට අවශ්‍ය බල හතරක් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාලා. අධ්‍යාත්මික ලෝකය දියුණු කරගන්න කැමති කෙනෙක්ට අවශ්‍ය බල හතරක්. සාමාන්‍ය භෞතික ලෝකයේ දියුණු කරගන්න කැමති අයට නොයෙක් බල වර්ග තියෙනවා. නමුත් මේ බල හතර අත්‍යවශ්‍යයි අධ්‍යාත්මික ලෝකයේ දියුණු කරගන්න උත්සාහ කරන කෙනෙක්ට. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළ පින්වත්නි, පළවෙනි බලය තමයි ප්‍රඥා බලය. දෙවෙනි බලය වීරිය බලය. තුන්වෙනි බලය අනවජ්ජ බලං, ඒ කියන්නේ නිවැරදි දේ ගැන ඇති බලය. හතරවෙනි බලය සංඝහ බලං, සංග්‍රහය නැමැති බලය. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාලා, පින්වත් මහණනි, ප්‍රඥා බලය කියන්නේ මොකද්ද? අපිට හැමතිස්සෙම ඇහෙන දෙයක් ප්‍රඥාව ප්‍රඥාව කියලා. ඒතර මේ ප්‍රඥාව බලයක් විදියට අපේ ජීවිතේ තියෙන්න ඕන. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ප්‍රඥා බලය කියන්නේ මොකක්ද කියලා. ඒ තමයි පින්වත්නි, යේ ධම්මා අකුසල අකුසල සංඛාතා. අකුසල ධර්මයන් තියෙනවා. දැන් අපේ ජීවිතයේ අකුසල් කියලා දෙයක් තියෙනවා. ඒ වගේම යේ ධම්මා කුසල, කුසල් කියලා යම් දෙයක් තියෙනවා නම්, යේ ධම්මා සාවජ්ජා, වැරදි කියලා දෙයක් තියෙනවා නම්, යේ ධම්මා අනවජ්ජා,
නිවැරදි කියලා දෙයක් තියෙනවා නම් යේ ධම්මා කන්නා අඳුරු කළු තමන්ගේ ජීවිතයේ අඳුරට රැගෙන යන දෙයක් තියෙනවා නම් යේ ධම්මා සුක්ඛා තමන්ගේ ජීවිතේ ආලෝකමත් කරන දෙයක් තියෙනවා නම් යේ ධම්මා අසේවිතබ්බා පුරුදු නොකළ යුතු දෙයක් තියෙනවා නම් යේ ධම්මා සේවිතබ්බා පුරුදු කළ යුතු දේවල් තියෙනවා නම් යේ ධම්මා නාලමරියා තමන්ගේ ජීවිතයේ පහත් ස්වභාවයට හීන ස්වභාවයට ඇද දමන දේවල් තිබෙනවා නම් යේ ධම්මා අලමරියා තමන්ගේ ජීවිතයේ ශ්‍රේෂ්ඨත්වයට පත් කරන දේවල් තියෙනවා නම් අන්න ඒ දේවල් ප්‍රඥාවෙන් අවබෝධ කරගෙන ප්‍රඥාවෙන් විමසලා ප්‍රඥාවෙන් දකින්න කෙනෙක් බවට පත් වෙනවා. ඒකට තමයි ප්‍රඥා බලය කියලා කියන්නේ. දැන් පින්වත්නි කුසල් කියලා දෙයක් තියෙනවා අකුසල් කියලා දෙයක් තියෙනවා. වැරදි දේවල් කියලා තියෙනවා නිවැරදි දේවල් කියලා තියෙනවා. සුදු දේවල් කියලා තියෙනවා කළු දේවල් කියලා තියෙනවා. පුරුදු කරන්න ඕන දේවල් තියෙනවා පුරුදු නොකළ යුතු දේවල් තියෙනවා. පින් කියලා තියෙනවා පව් කියලා තියෙනවා. තමන්ගේ ජීවිතේ පහත් හීන ස්වභාවයට පත් කරන දේවල් තියෙනවා. ඒ වගේම තමන්ගේ ජීවිතයේ ශ්‍රේෂ්ඨත්වයේ කරා රැගෙන යන දේවල් තියෙනවා. මෙන්න මේවා තමන්ගේ සිතින් විමසලා ප්‍රඥාවෙන් විමසලා ප්‍රඥාවෙන් දැකලා අවබෝධ කරගෙන ඉන්නවා. අන්‍යයාට බුදුරජාණන් වහන්සේ වදාලා ප්‍රඥාව තියෙනවා. දැන් බලන්න පින්වත්නි සාමාන්‍යයෙන් අපි මේ ලෝකේ ඉගෙන ගන්න විෂයන් එක්ක අපිට ප්‍රඥාව ඇති කරගන්න බෑ. අපිට ඒත් එක්ක ඇති කරගන්න පුළුවන්නේ උගත්කමක් නැත්නම් දැනුමක් විතරයි. අපිට මේ ප්‍රඥාව කියන දේ උපදවන්න බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේම ඕන. දැන් බලන්න මේ ලෝකයේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් තොරව කුසල් අකුසල් ගැන කතා වෙන්නේ නැහැ. වැරදි නිවැරදි දේවල් පින් පව් ගැන තමන්ගේ ජීවිතයේ අඳුරු කරන දේවල් ආලෝකමත් කරන දේවල් සේවනයේ නොකළ යුතු දේවල් සේවනයේ කළ යුතු දේවල් තමන්ගේ ජීවිතයේ හීන ස්වභාවයට පත් කරන දේවල් තමන්ගේ ජීවිතයේ ශ්‍රේෂ්ඨත්වයට පත් කරන දේවල් ආධ්‍යාත්මික ලෝකයේ තුල කතා වෙන්නේ. ඉතින් කෙනෙක්ට මේ ගැන අවබෝධයක් තියෙනවා නම් කුසල් කියන්නේ මොනවාද? අකුසල් කියන්නේ මොනවාද? වැරදි කියන්නේ මොනවාද? නිවැරදි දේවල් කියන්නේ මොනවාද? පින් කියන්නේ මොනවාද? පව් කියන්නේ මොනවාද? අඳුරු දේවල් මොනවාද? ආලෝකමත් දේවල් මොනවාද? පුරුදු කරන්න ඕන දේවල් මොනවාද? පුරුදු නොකළ යුතු දේවල් මොනවාද? හීන ස්වභාවයට පත් වෙන්නේ මොන දේවල් වලින්ද? ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්නේ මොන දේවල් වලින්ද කියලා අපි බලන්න ඕන. දැන් අපි සාමාන්‍යයෙන් මේ කාරණය තේරුම් ගන්න අපි මෙහෙම කතා කරමු. දැන් ඔන්න අපේ හිතේ ඇති වෙනවා අකුසලයක්. අපි ඒ අකුසලයේ අඳුන්වමු ද්වේෂය කියලා. ද්වේෂය කියන්නේ අකුසලයක්. එතකොට මෙසිත කියන්නේ කුසලයක්. ද්වේෂය කියන්නේ ඇති වුණොත් වැරදි ගොඩාක් සිද්ධ වෙන්න පුළුවන් දෙයක්. මෙසිත කියන්නේ නිවැරදි දෙයක්. ද්වේෂය කියන්නේ තමන්ගේ ජීවිතයේ දවසින් දවස අඳුර කරා රැගෙන යන දෙයක්. මෙසිත කියන්නේ තමන්ගේ ජීවිතයේ ආලෝකමත් කරන දෙයක්. ද්වේෂය කියන්නේ අපේ හිත තුල පුරුදු නොකළ යුතු දෙයක්. මෙසිත කියන්නේ අපේ ජීවිතයේ පුරුදු කළ යුතු දෙයක්. ද්වේෂය කියන්නේ පව් උපද්දවන පව් සිද්ධ වෙන්න පුළුවන් දෙයක්. මෙසිත කියන්නේ පින් උපද්දවන පින් කරන්න උපකාර වෙන දෙයක්. ද්වේෂය කියන්නේ තමාගේ ජීවිතය පහත් ස්වභාවයට පත් කරන දෙයක්. හීන ස්වභාවයට පත් කරන දෙයක්. මෙසිත කියන්නේ
තමන්ගේ ජීවිතයේ ශ්‍රේෂ්ඨත්වයට පත් කරන දෙයක්. අන්න ඒ අවබෝධය තිබ්බානම් එයාට තියෙනවා ප්‍රඥාව. ප්‍රඥාව නැමැති බලය තියෙනවා. ද සාමාන්‍ය මේ ලෝකේ කුඩා දරුවෙකුගේ ඉඳලා වැඩිහිටියෙක් දක්වාම තියෙන්න ඕන දෙයක් තමයි මේ ප්‍රඥා බලය. මේ ප්‍රඥාව නැමැති බලය නැත්තම් එයා දුර්වලෙක් වෙනවා. දුර්වලෙක් වෙනවා කියලා කියන්නේ තමන්ගේ ජීවිතේ තමන්ට කුසල් අඳුනගන්න බෑ, අකුසල් අඳුනගන්න බෑ. එතකොට පව්කාර වැඩ කරනවා. දැන් බලන්න සාමාන්‍ය කෙනෙක් හොඳට ඉගෙනගෙන සමාජයේ හොඳ තත්ත්වයකට ඇවිල්ලා හොඳ නමක් දිනාගෙන එයා නරක වැඩක් කළොත් අර ඔක්කොම එක දවසින් හෙදිලා යනවනේ. හිතලා බලන්න සාමාන්‍යයෙන් හොඳට ඉගෙනගෙන හොඳ පවුල් පරිසරයක ඉපදිලා ඒ වගේම උගත්කම ලබාගෙන හොඳ රස්සාවක් කරමින් හොඳ පවුල් ජීවිතයක් ගත කරමින් ඉන්න කෙනෙක් වැරදි වැඩක් කරනවා. ඒ වැරදි වැඩේ කළාට පස්සේ අර හැම දෙයක්ම එයාගේ හේදිලා ගිහිල්ලා අර වැරදි වැඩේ ඉස්මතු වෙනවා. එතකොට එවැනි ස්වභාවයකට පත් නොවෙනවා එයා. ඒ වගේ ඉරණමකට ලක් නොවෙනවා එයා. එයා තුල ප්‍රඥාව නැමැති බලය තිබ්බනම්. ප්‍රඥාව නැමැති බලය නැතුව එයාට අපි කියමු රූප බලය තිබ්බා. ඒ රූපය එයා පාවිච්චි කරන්නේ තමන්ගේ විනාශය පිණිස. ප්‍රඥා බලය නැතුව අපි කියමු භෝග බලය තිබ්බා. හොඳට ගෙවල් දොරවල් වතු පිටි තියෙනවා. එයා ඒ භෝග සම්පත් පාවිච්චි කරන්නේම තමන්ගේ විනාශයටයි. ප්‍රඥා බලය නැතුව කෙනෙක්ට තියෙනවා ධන බලය. එයා ඒ ධනය පාවිච්චි කරන්නේ ලෝකයට තමන්ට අයහපත පිණිසමයි, තමන්ගේ විනාශය පිණිසමයි. කෙනෙක්ට ප්‍රඥා බලය නැහැ. හැබැයි හොඳ ඥාති බලයක් තියෙනවා. තමන්ට ගොඩාක් නෑදෑයින් ඉන්නවා. ඒ වගේ. ඉතින් ප්‍රඥා බලය නැත්තම් ඒ බලය තමන්ගේ විනාශය බවට පත් වෙන්න පුළුවන්. එනිසා පින්වත්නි, ප්‍රඥාව නැමැති බලය නැතුව වෙන බලයක් අපිට ලැබුණොත් සමහර වෙලාවට ඒ බලය තමන්ගේ විනාශය බවට පත් වෙන්න පුළුවන්. දැන් අපිට පේනවා මේ ලෝකේ දිහා බලපුවාම සමහර අයට රූප බලය තියෙනවා. හැබැයි ප්‍රඥා බලය නැහැ. ඉතින් ඒ නිසා එයා ඒ රූපේ පාවිච්චි කිරීමේදී කුසල් අකුසල්, පින් පව්, නිවැරදි වැරදි, යහපත අයහපත, මොකද්ද කරන්න ඕනේ මොකද්ද නොකරන්න ඕනේ, මේ කිසි දෙයකින් තොරව පාවිච්චි කරනවා. දැන් සමහර අයට ධනෙ ලැබිලා තියෙනවා. ඉතින් එයා ඒ ධනෙන් බලවත් වෙලා පින් පව් මොනවද, කුසල් අකුසල් මොනවද, හොඳ නරක මොනවද, පුරුදු කළ යුතු දේ නොකළ යුතු දේ මොකද්ද, මේ කිසි දෙයක් තේරුම් ගන්න නැතුව අර ධනෙ පාවිච්චි කරනවා. ඉතින් ඒ නිසා අපේ ජීවිතවලට වටිනාම අත්‍යවශ්‍යම බලයක් තමයි ප්‍රඥා බලය. මේ කුසල් අකුසල් හඳුනා ගැනීමේ හැකියාව. දැන් අපි තව එකක් මේ විදිහට තේරුම් ගත්තොත් ඔන්න අපේ හිතේ ඇති වෙන අකුසලයක් ඊර්ෂියාව කියලා. ඒතර ඊර්ෂියාව කියන්නේ අකුසලයක්. තමන්ගේ හිත දුර්වල කරන, විනාශ කරන ස්වභාවයෙන් යුතු දෙයක්. ඊර්ෂියා නොකිරීම නැත්තම් මුදිතාව අනිත් පැත්තේ තියෙනවා. ඒක කුසලයක්. ඊර්ෂියාව කියන්නේ තමන් වැරදි වලට පොළඹවන දෙයක්. මුදිතාව කියලා කියන්නේ නිවැරදි දේවල් කරන්න තමන්ට උපකාර කරන දෙයක්. ඒ වගේම ඊර්ෂියාව කියන්නේ තමන්ගේ ජීවිතේ දවසින් දවස අඳුරු කරන දෙයක්. මුදිතාව කියන්නේ තමන්ගේ ජීවිතේ දවසින් දවස ආලෝකමත් කරන දෙයක්. ඊර්ෂියාව කියන්නේ අපේ ජීවිතේ අපි පුරුදු නොකළ යුතු දෙයක්. මුදිතාව කියන්නේ අපේ ජීවිතේ අපි පුරුදු කළ යුතු දෙයක්. ඊර්ෂියාව කියන්නේ අපේ ජීවිතේ හීන පහත් තත්ත්වයට ඇද්දමන දෙයක්. මුදිතාව කියන්නේ අපේ ජීවිතයේ ශ්‍රේෂ්ඨත්වයට පත් කරන දෙයක්. මෙන්න මේ අවබෝධයේ තියෙනවා නම්, මෙය විමසලා තේරුම් අරගෙන තියෙනවා නම් එයාට තියෙනවා ප්‍රඥාව. තවත් දහම් කාරණයක් අපි තේරුම් ගනිමු. ඔන්න එක පැත්තක තියෙනවා දන් දීම, ඡාගය. අනිත් පැත්තේ තියෙනවා මසුරුකම. එක පැත්තක තියෙනවා දානේ නැත්තම් අතහැරීම, අනිත් පැත්තේ තියෙනවා මසුරුකම. මේ දෙක එකට එකක් විරුද්ධයි. දැන් මසුරුකම කියන්නේ අකුසලයක්.
දානය කියන්නේ කුසලයක්. මසුරුකම කියන්නේ තමන්ව වැරදි දේවල් වලට ඇදලා දාන පොළඹවන වැරදි දේවල් කරවන්න උපකාර කරන දෙයක්. ඡාගය කියන්නේ තමන් නිවැරදි දේවල් කරන්න නිවැරදි දේවල් වලට තමන්ව පොළඹවන දෙයක්. ඊට පස්සේ මසුරුකම කියන්නේ තමන්ගේ ජීවිතය අඳුරට රැගෙන යන දෙයක්. ඡාගය කියන්නේ තමන්ගේ ජීවිතය ආලෝකයට රැගෙන යන දෙයක්. මසුරුකම කියලා කියන්නේ අපේ ජීවිතය අපි පුරුදු නොකළ යුතු දෙයක්. අපේ හිත තුළ තබා නොගත යුතු දෙයක්. හැබැයි ඡාගය කියන්නේ අපේ ජීවිතේ නිරන්තරයෙන් පුරුදු කළ යුතු දෙයක්. මසුරුකම කියන්නේ තමන්ගේ ජීවිතේ හීන ස්වභාවයට පහත් ස්වභාවයට ඇදලා දාන දෙයක්. ඒ වගේම ඡාගය කියන්නේ තමන්ගේ ජීවිතේ ශ්‍රේෂ්ඨත්වයට පත් කරන දෙයක්. අන්න ඒ විදිහට කුසල් අකුසල් අඳුනාගෙන කුසල් අකුසල් තේරුම් අරගෙන වාසය කරනවා. අන්න යාට තියෙනවා ප්‍රඥා බලය. ඉතින් මේ ප්‍රඥා බලය ලෝකේ අපිට ඉගෙනගෙන ඊට පස්සේ උපාධියක් අරගෙන ලබා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක කෙනෙක්ට පොඩි කාලෙම තමන්ගේ ජීවිතයට ලැබිලා ඒ ප්‍රඥාව බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් අපිට අවස්ථාව ලැබෙනවා හොඳට උපමට්ටම් කරගන්න. ඒ බලය ආධ්‍යාත්මික ලෝකයේ තමන්ගේ අභ්‍යන්තරික ලෝකයේ දියුණු කරගන්න අවශ්‍ය කෙනෙක්ට ප්‍රඥා බලය තිබිය යුතුමයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා දෙවෙනි බලය තමයි වීරිය බලය. වීරිය දැන් ප්‍රඥා බලය තියෙන ඊට පස්සේ තියෙනවා වීරිය බලය. බුදුරජාණන් වහන්සේ වදාලා වීරිය බලය කියලා කියන්නේ යමක් අකුසල්ද එය ප්‍රහාණය කරන්න එය නැති කරන්න වීරිය කරනවා. යමක් වැරදිද යමක් තමන්ගේ ජීවිතයේ අඳුරු කරනවද යමකින් තමන් පව් රැස් කරගන්නවද යමක් සේවනය නොකළ යුතුද යමකින් තමන්ගේ ජීවිතයේ නීච ස්වභාවයට පත්වෙනවද අන්න ඒවා ප්‍රහාණය කරන්න චන්දං ජනේති කැමැත්ත උපදනවා වායමති වෑයම් කරනවා විරියං ආරම්භති වීරිය ආරම්භ කරනවා චිත්තම් පග්ගන්හාති සිත දැඩි කරගන්නවා පදහති බලවත්ව වීරිය කරනවා. දැන් ඔය අපි කතා කරපු දේවල් වල තියෙනවනේ අකුසල් කියලා දෙයක්. ඒ අකුසල් ප්‍රහාණය කරගන්න නැති කරගන්න මොකද කරන්නේ? වීරිය කරනවා. අන්න යාට තියෙනවා වීරිය බලය. දැන් අපි ගත්තොත් අපි කතා කළා අකුසලයක්. අපි කියමු ඒ අකුසලයේ තමයි මසුරුකම කියලා. මසුරුකම කියලා කියන්නේ තමන්ගේ දෙයක් තව කෙනෙක් පාවිච්චි කරනවට තමන්ගේ හිතේ ලොකු අකමැත්තක් තියෙනවා. ඉතින් ඒ නිසා මෙයා කරන්නේ මේ ලෝකේ තියෙන හැම දෙයක්ම තමා වටා ගොඩ ගහගෙන ජීවත් වෙලා තමා මරණයට පත් වෙලා යනවා කිසි කෙනෙක්ට ප්‍රයෝජනයක් නැතුව. ඊතර මේ මසුරුකම කියන්නේ අකුසලයක්. මේ මසුරුකම කියන්නේ සාවජ්‍ය වැරදි දෙයක්. ඊට පස්සේ තමන්ගේ ජීවිතය අඳුරු කරන දෙයක්. තමන් සේවනය නොකළ යුතු දෙයක්. තමන්ගේ ජීවිතයේ හීන ස්වභාවයට පත්වන දෙයක් කියලා තේරුම් අරගෙන අන්න ඒක තමන්ගේ හිතින් අයින් කරගන්න එයා වීරිය කරනවා. ඒ කෙනාට තියෙනවා වීරිය බලය. ඒ වගේම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාලා යමක් කුසල් කියනවද යමක් නිවැරදි කියනවද යමක් පින් කියලා කියනවද යමක් තමන්ගේ ජීවිතය ආලෝකමත් කරනවද යමක් පුරුදු පුහුණු කළ යුතුයි කියනවද යමකින් තමන්ගේ ජීවිතේ ශ්‍රේෂ්ඨත්වයට පත් වෙනවද අන්න ඒ දේ දියුණු කරගන්න ඒ දේ උපද්දව ගන්න එයා මොකද කරන්නේ? චන්දං ජනේති කැමැත්ත උපදවා ගන්නවා වායමති වෑයම් කරනවා චිත්තම් පග්ගන්නාති සිත දැඩි කරගන්නවා පදහති බලවත්ව වීරිය කරනවා. කුසල් උපද්දව ගන්න. දැන් අපි ගත්තොත් ඡාගය කියන එක දන් දීම අතහැරීම කියන්නේ අපේ හිත තුළ අපිට පුරුදු කරගන්න පුළුවන් කුසලයක්.
දැන් මෙයා මොකද කරන්නේ? ඒ කුසලය තමන්ගේ ජීවිතේ ඇති කරගන්න, ඒ නිවැරදි දේ ඇති කරගන්න, ඒ තමන්ගේ ජීවිතේ ආලෝකමත් කරන දේ ඇති කරගන්න, ඒ පුරුදු පුහුණු කළ යුතු දේ ඇති කරගන්න, තමන්ගේ ජීවිතේ ශ්‍රේෂ්ඨත්වයට පත් කරන දේ ඇති කරගන්න වීරිය කරනවා. දැන් අර අඳුරු පැත්ත නැති කරගන්නත්, ආලෝකමත් පැත්ත ඇති කරගන්නත් වීරිය කරනවා. අන්න යාට තියෙනවා මොන බලයේද? වීරිය බලය. ඒක බලයක් පින්වත්නි. සාමාන්‍ය කෙනෙක්ට, මේ දුර්වල කෙනෙක්ට ඒව කරන්න බෑ. ඒ බලේ තියෙන කෙනාට ඒක කරන්න පුළුවන්. ප්‍රඥා බලයේ තියෙන කෙනා මේ හැම දෙයක්ම ප්‍රඥාවෙන් තේරුම් ගන්නවා. විරිය බලයේ තියෙන කෙනා ඊට පස්සේ මොකද කරන්නේ? තේරුම් අරගෙන ඒවා තියාගෙන ඉන්නේ. යමක් අකුසල්ද එය බැහැර කරනවා. යමක් කුසල්ද එය උපද්දව ගන්නවා. ඊට පස්සේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාලා තුන්වෙනි බලය තමයි කියනවා අනවජ්‍ය බලං, නිවැරදි දේ ගැන ඇති බලය. පින්වත්නි, ඒ කියන්නේ ආර්ය ශ්‍රාවකෙක් කයින් කරන දේ නිවැරදි කරගන්නවා. අන්න තියෙනවා අනවජ්‍ය බලය. වචනයෙන් කතා කරන දේ නිවැරදි කරගන්නවා. එයා තුල තියෙනවා අනවජ්‍ය බලය. හිතින් හිතන දේ නිවැරදි කරගන්නවා. එයා තුල තියෙනවා අනවජ්‍ය බලය. නිවැරදි දේ කිරීම තුලින් තමන් බලවතෙක් බවට පත් වෙනවා. දැන් සාමාන්‍ය ලෝකයේ උනත් බලන්න, තමන් කයින් කරන දේ යහපත් නම්, වචනයෙන් කතා කරන දේ යහපත් නම්, හිතින් හිතන දේ යහපත් නම්, ඒ හිත ඇතුලේ අපි දන්නවා විශාල බලයක් උපදිනවා. අපිට යම් තැනකට බයක් ඇති ගැනීමක් නැතුව යන්න, යම් කිසි දෙයක් ගැන කතා බස් කරන්න, ඕනෑම පුද්ගලයෙක් අපිට ගිහිලා මුණ ගැසෙන්න, මේ වගේ අපිට ලොකු බලයක් උපදිනවා. කයින් කරන දේ නිවැරදි වීම අපිට තියෙන බලයක්. වචනයෙන් කතා කරන දේ නිවැරදි වීම අපිට තියෙන බලයක්. හිතින් හිතන දේ නිවැරදි වීම අපිට තියෙන බලයක්. ඒකට බුදුරජාණන් වහන්සේ වදාලා අනවජ්‍ය බලය. ඒ බලය අපි තුල තියෙන්න ඕන. ඒ දැන් බලන්න ගොඩාක් අය බලවත් වෙන්න හිතාගෙන ඉන්නේ නාකි වෙලා. ඒ කියන්නේ රැකී ආරක්ෂා කරලා ඉගෙනගෙන ඔක්කොම ඉවරලා ධර්මය පුරුදු කරගන්නවා කියලා හිතනවා. දැන් අපිට වැඩ වැඩි, අපි පස්සේ කාලේ ඕවා කරනවා කියලා. එතකොට බලන්න, බලවතුන් බවට පත් වෙන්න හිතාගෙන ඉන්නේ රිටයර් වෙලා. නමුත් බලවත් කෙනෙක් බවට පත් වෙන්න ඕනේ අපි පොඩි කාලේ ඉඳලම. ඉතින් මේ ප්‍රඥා බලයේ ජීවිතයට ලැබුණොත් අපි එදා ඉඳලා බලවත් කෙනෙක් විදිහට අපේ ජීවිතය හසුරුවන්නේ. විරිය බලය කියන දේ අපේ ජීවිතය තුල උපන්නොත් අපි බලවත් කෙනෙක් විදිහට අපේ ජීවිතය හසුරුවන්නේ. ඒ වගේම තමයි අනවජ්‍ය බලය අපේ ජීවිතයට ඇතුනොත් අපි බලවත් කෙනෙක් විදිහට අපේ ජීවිතය හසුරුවනවා. ඉතින් ඒ නිසා අපි මේ නාකි වෙනකන් ඉන්න හොඳ නෑ, බලවතුන් වෙන්න. එතකොට කොහොමද බලවත් වෙන්න බෑ, දුබලෙක් ඉන්නේ. කායික වශයෙන් දුබලයි, ඊට පස්සේ සිහිය දුබලයි, වීරිය දුබලයි, දුර්වල වුණු කෙනෙක් තමයි ඊට පස්සේ බලවත් කෙනෙක් වෙන්න හදන්නේ. එහෙම මේ අපිට හිතන විදිහට අපිට මේ බලවතුන් වෙනවා කියන එක කරන්න බෑ. ඒක මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන විදිහටම සිද්ධ වෙන්න ඕන. ඊට පස්සේ හතරවෙනි බලය පින්වත්නි, බුදුරජාණන් වහන්සේ වදාලා සංඝහ බලං. සංග්‍රහ කිරීම අපිට තියෙන බලයක් කියනවා. ඒ කියන්නේ අපිට පුළුවන් අනිත් අයට හොද්දට සලකන්න. ඒතර ඒ සලකන්න පුළුවන් ක්‍රම හතරක් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාලා. ඒ සංග්‍රහ කරන්න පුළුවන් පළවෙනි ක්‍රමය තමයි දන් දීම. දානයෙන් පුළුවන් කෙනෙක්ට සංග්‍රහ කරන්න, සලකන්න. දෙවෙනි එක බුදුරජාණන් වහන්සේ වදාලා ප්‍රිය වචනයෙන් අපිට මිනිස්සෙකුගේ හිත රිදෙන්නේ නැති විදියට කතාබස් කරලා ඒ මිනිස්සයාට හොඳට සලකන්න පුළුවන්. ඒක විශාල සැලකීමක්. කෙනෙක්ගේ හිත රිදෙන්නේ නැති විදියට
ප්‍රිය වචනයෙන් කතා කිරීම. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා තුන්වෙනි සැලකීම තමයි අර්ථචර්යාව. ඒ කියන්නේ තමන්ගේ ජීවිතය යහපත් කරගන්නවා වගේම මේ ලෝකයේ අනිත් මිනිස්සුන්ගේ යහපත වෙනුවෙන් අපිට කටයුතු කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් කියනවා නම් ඒ කියන්නේ මේ ලෝකයට උපකාර කරන කෙනෙක් බවට පත් වෙනවා. ඒකට කියනවා අර්ථචර්යාව. ඒතර මේ ලෝකයට උපකාර කරන්න වෙන්නේ කොයි ආකාරයෙන්ද? ඒ ආකාරයෙන් උපකාර කරනවා. දැන් ලෝකයට තමන්ට තියෙන දැනුම බෙදලා දෙන්න පුළුවන් නම් ඒ විදිහට ලෝකයට උපකාර කරනවා. ඒ කියන්නේ තමන්ට මේ පාරක් මිදුලක් අතු ගාලා නම් උපකාර කරන්න පුළුවන්නේ ඒ විදිහට උපකාර කරනවා. ගහක් හිටවලා නම් උපකාර කරන්න පුළුවන්නේ ඒ ආකාරයෙන් හරි උපකාර කරනවා. අර්ථචර්යාව. ලෝකයට සලකන කෙනෙක් බවට පත් වෙනවා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ වදාලා සමානාත්මතාවය. මේ එක වගේ සමානව සැලකීම. ඒකත් අපිට අනිත් අයට කරන්න පුළුවන් ලොකු සංග්‍රහයක්. බෙදී නැතුව සමානව සැලකීම. දානයෙන් සලකන්න පුළුවන්, ප්‍රිය වචනයෙන් සලකන්න පුළුවන්, ඒ වගේම ලෝකයට උපකාර කරමින් සලකන්න පුළුවන්, ඒ වගේම සමානාත්මතාවයෙන් සංග්‍රහ කරන්න පුළුවන්. අන්න ඒකට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාලා සංග්‍රහ බලය. ඒක පින්වත්නි අපිට තියෙන බලයක්. සංග්‍රහ කිරීම කියන එක. ඒක බුදුරජාණන් වහන්සේ වදාලා හතරෙනි බලය විදිහට. ඊට පස්සේ හරි වටිනා කාරණයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මහන්නි යම් ධර්ම දානයක් ඇද්ද දානයන් අතර ධර්ම දානය අග්‍රයි. ඒ වගේම ධර්මයෙන් ප්‍රයෝජන ඇති කන් යොමාගෙන අහන කෙනෙක්ට නැවත නැවත ධර්ම දේශනා කිරීම ප්‍රිය වචන වලින් අග්‍රයි කියනවා. දැන් ඔන්න කෙනෙක් ඉන්නවා නැවත නැවත බණ අහන්න ආසයි. අන්න ඒ කෙනාට අපි නැවත නැවත ධර්මයේ කියනවා. ඒක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාලා ප්‍රිය වචනයන්ගෙන් අග්‍රයි කියලා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාලා ලෝකයට කරන්න පුළුවන් උපකාර අතර ශ්‍රද්ධාව නැති අය ශ්‍රද්ධා සම්පත්තියේ සමාදන් කරනවා නම් ඒ උපකාරය අග්‍රයි. දුසිල්වත් අය සීලේ පිහිටවනවා නම් ඒ උපකාර අතර අග්‍රයි. දහම් දැනුම නැති අයට දහම් දැනුම ඇති කරලා දෙනවා නම් ඒ උපකාර අතර අග්‍රයි. මසුරු අයව දන් දීමේ සමාදන් කරවනවා නම් දන් දීමට එකතු කර ගන්නවා නම් ඒ උපකාර අතර අග්‍රයි. ප්‍රඥාව නැති අයට ප්‍රඥාව උපදවා ගන්න උපකාර කරනවා නම් ඒ උපකාර අතර අග්‍රයි කියනවා. ඒ තමයි කියනවා මේ ලෝකයේ තියෙන හොඳම අර්ථචර්යාව. ඒ කියන්නේ තමන්ට මේ ලෝකයට කරන්න පුළුවන් ලොකුම උපකාරය තමයි කියනවා ශ්‍රද්ධාව නැති අයට ශ්‍රද්ධාව ඇති කර දීම. දුසිල්වත් අයව සිල්වත් කිරීම. මසුරු අයට දන් දෙන්න පුරුදු කිරීම. දුෂ්ප්‍රඥායට ප්‍රඥාව උපද්දවා ගන්න උපකාර කිරීම. ඉතින් ඒක කරන්න පුළුවන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයෙන් පමණයි. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාලා හොඳම සමානාත්මතාවය තමයි සෝවාන් කෙනාට සමාන වීම. සකදාගාමී කෙනා සකදාගාමී කෙනාට සමාන වීම. අනාගාමී කෙනා අනාගාමී කෙනාට සමාන වීම. රහතන් වහන්සේට සමාන වීම තමයි කියනවා සමානාත්මතාවයෙන් අග්‍ර. ඉතින් බලන්න ඒවත් එතකොට පින්වත්නි අපිට උපද්දවන්න පුළුවන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් පමණයි. ඇයි හැමදේම උපද්දවන්න තියෙන්නේ මොකක් මූලික කරගෙනද? ධර්මයේ මූලික කරගෙන. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහන්නි ආර්ය ශ්‍රාවකයෙකුට මේ බල හතර තියෙනවා නම් ඒ කියන්නේ එයාගේ ජීවිතය තුළ මේ ප්‍රඥාව නැමැති බලය තියෙනවා නම් වීරිය නැමැති බලය තියෙනවා නම් නිවැරදි දේ තුලින් ඇති වුණු බලය අනවජ්‍ය බලය තියෙනවා නම් ඒ වගේම සංඝහ බලය කියන බලය තියෙනවා නම් එයාට පස් බයක්
ඒ කියන්නේ බයවල් පහක් ඉක්මවා යන්න පුළුවන් කියනවා. මේ බයවල් පහ එයාගේ ජීවිතේ උපදින්නේ නෑ කියනවා. ඒ බය පහ එයා පහු කරගෙන යනවා, ඉක්මවා යනවා කියනවා. ඒ තමයි පළවෙනි බය. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ජීවිකාව පිළිබඳ බය එයාට නැති වෙනවා. තමන්ට තියෙනවනේ තමන් ජීවත් වෙන ක්‍රමය ගැන බයක්. මම මේ නරක දේවල් කරනවා, මේවා හොඳ නෑ කියලා තමයි ලෝකේ කියන්නේ. සමහරලාට මේවා මට ආවොත් මොනවා වෙයිද දන්නේ, ඊළඟ ජීවිතේ කොහේ උපදීද දන්නේ, මගේ ජීවිතය සාර්ථක වෙයිද දන්නේ. එක ගා මේ ජීවිතය ගැන අපිට බයක් තියෙනව නේද හෙට දවස ගැන. අන්නේ බය නැති වෙලා යනවා. මේ බල හතර තියෙන කෙනාට දැන් බලන්න කෙනෙක්ගේ ජීවිතයේ ඇති වෙන බයක් නැති කරගන්න පුදුමාකාර විදියට අමාරුයි, දුෂ්කරයි. ලේසියෙන් පහසුවෙන් අපිට මේ අපේ හිතේ ඇති වෙන බයක් නැති කරගන්න බෑ. දැන් ඒතර ජීවිතයේ සම්බන්ධයෙන් එන මේ බය, ජීවත් වෙන ක්‍රමය ගැන එන බය එයාට නැති වෙලා යනවා කියනවා මේ බල හතර තියෙනවනම්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා ගැරහුම් ලැබීම පිළිබඳ බය එයාගේ නැති වෙනවා. දැන් හැමතිස්සෙම මිනිස්සු බයෙන් ඉන්නේ, මට බණීද දන්නේ, මට ගහයිද දන්නේ, මට දඬුවම් ලැබෙයි දන්නේ කියලා. අර හැමතිස්සෙම මේ ගැරහුම් ලබන්න, දොස් අහන්න බයක් තියෙනවනේ අපේ. ඒ බය නැති වෙලා යනවා කියනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාලා තුන්වෙනි බය තමයි නැති වෙන පිරිස ඉදිරියේ පසුබෑම පිළිබඳ බය. පිරිසක් මැද්දට යන්න ගොඩාක් අය බයයි. කතා කරන්න බයයි, ඉදිරියට යන්න බයයි, පිරිස අතරට යන්න බයයි. ඒ බය සම්පූර්ණයෙන් නැති වෙනවා කියනවා මේ බල හතර තියෙන කෙනාට. එයාට මිනිස්යන් ළඟට විතරක් නෙවෙයි, දෙවි කෙනෙක් ළඟට උනත් බය නැතුව යන්න පුළුවන්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා හතරවෙනි බය නැති වෙන මරණ බය කිව්වා. දැන් අපේ ජීවිතයේ තියෙන ප්‍රධාන බයක් තමයි මරණයටපත් වෙන්න බයයි. ඒ මරණයටපත් වෙන්න බය ගොඩාක් අයගේ ජීවිත තුළ තියෙන්නේ මරණින් මතු කොහේ උපතීද දන්නේ කියලා. එතකොට අන්න එයාගේ මේ මරණ බය නැති වෙනවා කියනවා මේ බල හතර තියෙන කෙනා. සාමාන්‍ය මරණ බය නැති කරන්න අමාරු දෙයක්, දුෂ්කර දෙයක්. අපි කරුණු කොච්චර කිව්වත් කෙනෙක්ට නැති වෙන්නේ නැහැ. නමුත් මේ බල හතර අපේ ජීවිතේ උපදවා ගත්තනම් අපි මරණයට බය නොවන කෙනෙක්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා පස්වෙනි බය එයාගේ නැති වෙනවා දුගතිය පිළිබඳ බය. ඒ කියන්නේ මරණයට පස්සේ නිරේ උපදීද දන්නේ, പ്രേත ලෝකෙ උපදීද දන්නේ, අසුර ලෝකෙ උපදීද දන්නේ, තිරිසන් ලෝකෙ උපදීද දන්නේ, කොහේ උපදීද දන්නේ කියන බය එයාගේ ජීවිතේ නැති වෙලා යනවා. දැන් ඔය බල හතර නැති අයට පින්වත්නි ඔය බය පහම තියෙනවා. ජීවත් වෙන ක්‍රමයේ පිළිබඳ බයයි, ඊට පස්සේ දොස් අහන්න බයයි, ඊට පස්සේ පිරිසක් ඉදිරියට එන්න බයයි, මරණයට බයයි, දුගතියට බයයි. මේ විදිහේ බය පහක් පවතිනවා. මේ බල හතර තියෙන කෙනාට ඒ බය හතර නැහැ කියනවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාලා එයාගේ නුවණ පාවිච්චි කරලා එයා මේ විදිහට කල්පනා කරනවා. මම ජීවිකාව ගැන මට බයක් නැහැ. ඇයි මං ජීවිකාවට බය වෙන්නේ? මා තුල බල හතරක් තියෙනව නේද? ඊට පස්සේ මම ගැරහුම් ලැබීම පිළිබඳ මට බයක් නැහැ. ඇයි මං බය නොවන්නේ? මට බල හතරක් තියෙනව නේද? ඊට පස්සේ පිරිස ඉදිරියේ පසුබහින්න මම බය නැහැ. ඇයි? බල හතරක් තියෙනවා. මරණය පිළිබඳව බය නැහැ. ඇයි? බල හතරක් තියෙනවා. දුගතිය පිළිබඳ බය නැහැ. බල හතරක් තියෙනවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාලා කෙනෙක්ට ප්‍රඥා බලය නැත්තම්, වීරිය බලය නැත්තම්, අනවජ්‍ය බලය නැත්තම්, සංඝහ බලය නැත්තම් ඒ කෙනා නම් බය වේවි. ඒ කෙනා ජීවිකාවට බය වේවි. ඒ කෙනා ගැරහුම් ලබන්න බය වේවි. පිරිස ඉදිරියට යන්න බය වේවි. මරණයට බය වේවි. දුගතියට බය වේවි. නමුත් මා තුල ප්‍රඥාව නැමැති බලය තිබෙනවා.
මා තුළ වීරිය නැමැති බලය තිබෙනවා. මා තුළ නිවැරදි දේ කිරීම නැමැති බලය තිබෙනවා. මා තුළ සංඝහ බලය තිබෙනවා. ඒ නිසා මං කුමටද බය වෙන්නේ? මම මේ කිසි දෙයකට බය වෙන්න කෙනෙක් වෙන්නේ නැහැ. මා තුළ විශේෂ බලයක් තියෙනවා කියලා එයා නුවණින් කල්පනා කරනවා කියන. දැන් බලන්න පින්වත්නි, මේව නේද මේ සැබෑ බලවත්කම් කියන්නේ. මානසික ලෝකේ තමන් බයගුල්ලෙක් නම්, තමන් මේ ලෝකයට නිකන් නිර්භීතකම් බය නැතිකම් පෙන්නගෙන හිටියට වැඩක් නැහැනේ. දැන් සමහර අය ඉන්නේ කතා කරන්න ගියපුවාම, ක්‍රියා කරන්න ගියපුවාම මහ විශාලට කතා කරනවා, කියනවා, ලොකු බලවත් අය වගේ, චණ්ඩි අය වගේ හැසිරෙනවා. හැබැයි රෑ වෙනකොට කළුවරට බයයි. එහෙම චරිත නැද්ද? ඉන්නවා. ඒ වගේ මේ බාහිර ලෝකයට තමන් ලොකු බලවතෙක් විදියට පෙන්නගෙන අභ්‍යන්තර ලෝකයේ තමන්ගේ ජීවිතේ බියගුල්ලෙක් නම්, බය සහිතව ජීවත් වෙන කෙනෙක් නම්, අභ්‍යන්තර ලෝකයේ කිසිම බලයක් නැත්තම් අපි මේ ලෝකෙට පෙන්වන බලය ඇති වැඩක් වෙන්නේ. ලෝකෙට බලය පෙන්වුවා කියලා අපිට මොන ප්‍රයෝජනයක්ද? ඉතින් ඒ නිසා අපි කල්පනා කරන්න ඕන පින්වත්නි, අභ්‍යන්තරික ලෝකයේ බලවත් කරන්න. එතකොට තමයි තමන් සැබෑ බලවතෙක් බවට පත් වෙන්නේ. ඒ බලවත්කම තමන්ගේ ජීවිතයේ තියෙන බය, තැතිගැනීම් සියල්ල දුරු කරලා තමන්ව මේ ජීවිතය තුළ තමන් කෙලින් හිටවනවා. දැන් ගොඩාක් මිනිස්සු මේ මනුස්ස ජීවිතය ගත කළාට හිත ඇතුලේ බිය ගොඩාක් තියාගෙන, බයවල් ගොඩාක් තියාගෙන තමයි බාහිර ලෝකයට බිය නෑ වගේ පෙන්නගෙන ජීවත් වෙන්නේ. ඉතින් මේ ස්වභාවය අපිට දුක් සහිත එකක්. බුදු කෙනෙක්ගේ ධර්මයේ මුණ ගැහුණු වෙලාවේදී අපි ඒ විදිහට ජීවත් වෙන්න අවශ්‍ය නැහැ. මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන දේවල් අපේ ජීවිතයේ ඇති කරගෙන අපි සැබෑ බලවතුන් බවට පත් වුණොත් අපි ඒ වගේ නිකන් අවාසනාවන්ත ජීවිතයක් ගත කරගන්න අවශ්‍ය නැහැ. ඉතින් ඒ නිසා මතක තියාගන්න, නැත්තම් මේ බලවත් කියන අය බයේ තුවක්කු තියාගෙන, ඊට පස්සේ ආරස්සක යොදාගෙන බයේ ගැහි නිදාගන්නේ. සමහර අයට නිින්ද යන්නේ, පාරට බහින්නේ බයේ. ඉතින් ඔය වගේ බලවත් අය තමයි අපිට සාමාන්‍ය ලෝකේ පේන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුලින් බිහි කරන්නේ ඒ වගේ බොරු බලවත් අය නෙවෙයි, සැබෑ බලවත් අය බිහි කරනවා. ඒ බලවතුන් මේ ලෝකේ කිසි කෙනෙක්ට බය උපද්දවන්නත් බෑ. බය උපදින කාරණා ඒ අයගේ ජීවිත තුලත් නැහැ. ඒ නිසා පින්වත්නි, තමන්ගේ ජීවිතයේ අදිෂ්ඨානයක් ඇති කරගන්න මේ බුදුරජාණන් වහන්සේ වදාළ බලය උපදවාගෙන සැබෑ බලවතෙක් බවට පත් වෙන්න. ඉතින් සියලු දෙනාට මේ ශ්‍රවණය කරපු ධර්මය මෙලොව සැපේ පිණිස, පරලොව සුගතිය පිණිස, ධර්මාවබෝධය පිණිස උපකාර වේවා. සාදු සාදු සාදු. පුණ්‍ය අනුමෝදනාව. අද දින උදා දම්සර සදහන් වැඩසටහන සඳහා අනුග්‍රහය දරන්නේ පින්වත් UDN අබේ ගුණවර්ධන මහත්මිය විසින් ප්‍රධාන අරමුණ බවට පත් වී තිබෙන්නේ මාර්තු මාස 12 වන දින 10 වෙනි විවාහ සංවත්සරයේ දින UDN අබේ ගුණවර්ධන මහත්මියට සහ සමීර නදීසාන් ගාර්දියේ පුංචි හේවා ස්වාමි පුරුෂයාට සහ මොසඳ ලෝහිත ගාර්දියේ පුංචි හේවා පුතුණුවන්ට, සයුමි සයන්සා ගාර්දියේ පුංචි හේවා දියණියට නිදුක් නිරෝගී සුවපත් භාවයේ ප්‍රාර්ථනා කිරීමට මේ ධර්ම දේශනාවෙන් රැස් වූ සෑම සිළු පුණ්‍ය ධර්මයක්ම පළමු කොට අනුමෝදන් කරමු. සියලුම දෙවියන්ට සියලු දෙවිවරු මේ පින් සතුටින් අනුමෝදන් වේවා. සැපයෙන් සැපයටපත් වේවා. සාදු සාදු සාදු. ඒ වගේ මිය පරලොවගේ දයානන්ද අබේ ගුණවර්ධන පියාණන්ට සහ ලයනල් ගාර්ද්ගේ පුංචි හේවා පියාණන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ සියලු දෙනාගේ පරලොව ජීවිතයේ සැපයෙන් සැපයටපත් වේවා. සංසාර දුකින් අත් මිදේවා. සාදු සාදු සාදු. ඒ වගේම සුජීවත්ව සිටින GS මාලනී මෑණියන්ට
නන්දිනී මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරනවා. ජයමිනි චතුරිකා නාමනායක අබේ ගුණවර්ධන සහෝදරියට ඒ වගේම පවුලේ සියලු දෙනාට කායික මානසික සුවපත් භාවය ප්‍රාර්ථනා කරනවා. දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා කියලා සෙත් ප්‍රාර්ථනා කරනවා. ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රධාන සියලු පින්වත් ස්වාමීන් වහන්සේලාටත් අනගාരികා මෑණින් වහන්සේලාටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකයන් සියලු දෙනාටත් ධර්මයේ ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සලසේවා. කරන කියන ධාර්මික කටයුතු සාර්ථක වේවා. ගෞතම බුදුසුනේ ධර්මාවබෝධය පිණිස මේ පින් උපකාර වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. හිමිදිරියේම හිතට වදින දේ ඔබේ දවසට ගොඩක් වැදගත්. ඉතින් හිත නිවන බණ පදයකින් ඔබේ අලුත් දවස අරඹන්න. ජීවිතය කියා දෙන උදා දම්සර